අපි අද දවසේ ඉඳලා ඉදිරි දින 13ක් 14ක් සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වන පරීක්ෂණයට සහභාගී වන ලංකාවේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපේ සංවිධානයේ සුබ පැතුම් අපි පිරිනමනවා. ඒ වගේම අපේ රටේ මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දුෂ්කර අවස්ථාවේදී මේ විභාගයට පෙනී සිටින ඒ දූපුතුන්ට ඒ වගේම විභාගයේ මෙහෙවන ගුරුවරුන්ට පරීක්ෂකවරුන්ට රජයේ නිලධාරීන්ට ඒ පාසල් පද්ධතියේ ප්‍රජාවට සියලු දෙනාටම රටේ ජනතාවගේ සියලු දෙනාගේම උපරිම සහයෝගය උදව්ව උපකාරය ලිංගතුභාවය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අද මාධ්‍ය හමුව අපි විශේෂ කාරණයකට යොමු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපිට පේනවා මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආර්ථික ප්‍රතිසංස්කරණත් ඒ වගේම දේශපාලනික වශයෙන් කැබිනට් මණ්ඩලයක් හදාගන්නත් විශාල වෙහෙස මහන්සියක් දරමින් ඉන්නවා. අපි යෝජනා කරපු කාරණේ තමයි ඊටාම විවෘත සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් හදාගත යුතුයි කියන කාරණේ. දැන් මේ වෙලාවේ අපේ 43 සේනාංකයේ නායක පාටලි චම්පික රණවක මැතිතුමාගෙනුත් විමසනවා ඒ ආණ්ඩුවට එකතු වෙනවද නැද්ද කියන කාරණේ. ඉතින් මේ අපි යෝජනා මාලාවක් අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කළා. අපට පිළිතුරු ආවා. නැවතත් අපි අදහස් ඉදිරිපත් කළා. නමුත් තවමත් ඊ타ත්ම වැදගත් පැහැදිලි කරගත යුතු කරුණු කාරණා කිහිපයක් තිබෙනවා. අපි විශ්වාස කරනවා කවර හෝ උපාය මාර්ගයක් අනුගමනය කරමින්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම විදේශයෙන් අපි තවත් ණය ලබාගෙන අපේ විදේශ විනිමය සංචිතය ආරක්ෂා කරගෙන වැඩි කරගෙන ගෙන යන මේ අපි කරගෙන ගිය ආකාරයේම ආර්ථික මාවතක යන්නට උනා. එහෙම නැත්නම් අපේ ආර්ථිකය අකුලවලා ඊටාම සීමිත පරිභෝජනයක් යටතේ යන වෙන ක්‍රියාමාර්ගයකට යන්නට උනත් රටේ තිබෙන්න ඕනි ස්ථාවර දේශපාලන ස්ථාවරත්වයක් තිබෙන්න ඕනි. එන අන්තර්කාලීන ආණ්ඩුවකින් ලෙන්ගතු ආණ්ඩුවක් හැදෙන්න ඕනි. යන්නේ කාරණා සම්බන්ධයෙන් ඒක ඊ타ත්ම වැදගත් මූලික කොන්දේසියක්. මේ අපි අද යෝජනා කරන දේවල් ක්‍රියාත්මක කරන්න ඩොලර් ඕනි නැහැ. සහායව කරන්න බැරි දේවලුත් නෙවෙයි. කොඳුරු තෙල් හත් පට්ටක දේවලුත් නෙවෙයි. ඊටාම ලේසියෙන් දේශපාලන අවංක භාවයේ තිබෙනවා නම් මහජනයාට ලෙන්ගතු භාවයේ තිබෙනවා නම් අපේ වගකීම මේක තියෙනවා කියලා කියනවා නම් කරන්න පුළුවන් දේවල්. එම නිසා අද අපි මේ අර්බුදයේ ගැඹුර මනාව තේරුම් ගත්ත පිරිසක් හැටියට ඒ වගේම මේකට වගකීමෙන් විසඳුම් හොයන්න ඕනි කියලා තේරුම් ගත්ත පිරිසක් හැටියට රටට ගැලපෙන මේ වෙලාවට ගැලපෙන පොදු අවම වැඩපිළිවෙලකට සියලුම දේශපාලන පාර්ශ්ව එකතු විය යුතුයි කියන අදහස දරන පිරිසක් හැටියට යෝජනා මාලාව අපේ ජනගත කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සහභාගී වෙනවා 43 සේනාංකයේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මැතිතුමා. එතුමා මූලික අදහස් දැක්වීම සහ ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සිදු කරනු ඇති. බොහොම ස්තුතියි. අද අපේ 43 වෙනි සේනාංකයේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා, ඒ වගේම අපේ භාණ්ඩාගාරික, ඒ වගේම අපේ කළමනාකරු හැටියට කටයුතු කරන නාගරික සංවර්ධන අධිකාරිය හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් සුමේද රත්නායක ඉංජිනේරු මහත්මයා, ඒ වගේම අපේ වෘත්තීය සමිති හා සමාජ සංවිධාන ශාස්ත්‍රය සම්බන්ධීකරණ කටයුතු කරන සමාජ ක්‍රියාකාරී බන්දුල චන්ද්‍රසේකර මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාගේම ඔබ සියලු දෙනාගේම අවසරයි. අද තවත් කැබිනට් අමාත්‍යවරු හා අමාත්‍යවරු දිවුරුම් දෙන බව වාර්තා වෙලා තියෙනවා. ඒ අමාත්‍යවරුන්ට තමන්ගේ අමාත්‍යාංශවල කාර්ය සාධනය ඉහළින්ම කරලා මේ රටේ ජනතාවගේ මේ දුක් ගැටලු දුක් විඳීම තරමකින් හෝ අඩු කිරීමට ක්‍රියාමාර්ග ගනු ඇතේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ඒ අමාත්‍යාංශවල කාර්යභාරය ඔවුන් අවංකව ජනතාවට වග කියන විදිහට ඉටු කරයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි කවුරුත් දන්න හැටියට රට බංකොලොත් රට නිල වශයෙන්ම අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ බංකොලොත් භාවය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒක මහා දැවැන්ත ආර්ථික සුලි කුණාටුවක් හැටියට ගමන් කරමින් තියෙනවා.
ඒ ආර්ථික සුලිකුණාටුවේ ප්‍රතිඵලයක් හැටියට රට තුළ දේශපාලන අර්බුදයක් ඇති වෙලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබිච්ච ආණ්ඩු බලය ඔවුන්ට අහිමි වුණා. තවමත් ජනාධිපතිවරයා ගෙදර යා යුතුයි, රාජපක්ෂවරු දේශපාලනයෙන් විශ්‍රාම යා යුතුයි කියන ඒ අරගලය නිම වෙලා නැහැ. යම් කිසි ආකාරයකට ඒ අරගලයේ අලුත් පියවරක්, අලුත් තත්වයක් උදා වෙලා තියෙනවා අපිට පේනවා. නමුත් ඒක නිම වෙලා නැහැ. ඒ නිසා මේ දේශපාලන අර්බුදය විසඳා ගැනීම ජාතික වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් ඉතා අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර වශයෙන් වැදගත් සමුළු කීපයක් මේ සතියේ ආරම්භ වෙනවා. ජපානයේ කොඩ් සමුළුව ආරම්භ වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ නව රජය බලයට පත්වීමත් එක්ක ඒ අලුත් තත්වයන් මේ ඉන්දියානු සාගර කලාපයේ සිදුවෙන්න නියමිතයි. ඒ නිසා මේ තත්වයක් එක්ක මේ රටේ ආණ්ඩුව කවරක්ද කියන එක ගැන අන්තර්ජාතික වෙළඳපොළට, අන්තර්ජාතික මූල්‍ය ආයතන වලට, අපට මිතුරු සියලු රාජ්‍යයන් වලට, ජපානයට, චීනයට, ඉන්දියාවට, ඇමරිකා එක්සත් ජනපදයට තුළු මේ සියලු රාජ්‍යයන්ට අපගේ ප්‍රතිරූපය අත්‍යවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් මේ අරගලයේ නියැලිලා ඉන්න සාධාරණ යුක්ති සහගත ඒ අරගලකරුවන් හා මේ රටේ සාමාන්‍ය ජනතාව 96% ප්‍රතික්ෂේප කරලා තියෙන මේ රාජපක්ෂවරු පිළිබඳව ඉරණම විසඳා ගැනීමේ ක්‍රියාවලියක් රටට ජාතික වශයෙන් ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මේ දැනට කරන මේ දේශපාලන ප්‍රතිසංස්කරණ අපිට රට ඇතුළටත් වැදගත්, රටෙන් පිටතටත් වැදගත්. අපි බලාපොරොත්තු වුණා, අපි යෝජනා කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන ලෙස. ඒතර මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් අදහස් කළේ සැලුන් දොර ඇරලා එතනින් මෙතනින් පුජ්‍යලයක් දෙන්නෙක් ගන්න එකක් නෙවෙයි. අපි අදහස් කරේ සියලු දේශපාලන පක්ෂ එක්ක අග්‍රාමාත්‍යවරයා විවෘත සාකච්ඡාවක් ඇති කරගෙන ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන වෙච්ච පිරිස් අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන යම් යම් අවබෝධතා ගිවිසුම් වලින් පැමිණිච්ච දේශපාලන නායකින්ගෙන් සැඳුම්ලත් ප්‍රතිපත්ති සභාවක්, විධායක සභාවක් පාර්ලිමේන්තුව තුල ඇති කරයි. ඒ වගේම සියලුම පක්ෂවල සහභාගීත්වය පාර්ලිමේන්තුව තුල ලබා ගනී කියලා. ඒත් මේ සර්වපාක්ෂික යනුවෙන් අපි අදහස් කරන්නේ කිසියම් ආකාරයක ප්‍රතිපත්ති සභාවක් නායකයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ ඇති කර ගැනීමත්, ඒ අය අවම ආර්ථික දේශපාලන වැඩපිළිවෙලකට එකඟ වීමත්. ඒ වගේම අපි දෙවනුව අවධාරණය කළා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 224 දෙනාටම එකඟ විය හැකි ලෙස ඔවුන්ව අමාත්‍යාංශ අධීක්ෂණ සභාවලට, අර පැරණි විධායක කාරක සභාවලට, එහෙම නැත්නම් උපදේශක කාරක සභාවලට වඩා බලවත් අධීක්ෂණ සභාවකට සම්බන්ධ කරගන්න කියලා. අපි යෝජනාම කළා අමාත්‍යාංශ 20ක් ඇති කළා. ඒ 20ට මේ 224 දෙනා 12 දෙනා බැගින් පක්ෂ විපක්ෂ සියලු දෙනාම සම්බන්ධ කරගෙන ඒවායේ සභාපති ධූරයට අධ්‍යක්ෂින් බහුල ඒ වගේම රට පිළිගත් മന്ത്രിවරයෙක් පත් කරගෙන ඒ තුලින් මේ අමාත්‍යාංශවල කටයුතු පරිපාලනය සඳහා පියවර ගන්න කියලා. ඒ වගේම මේ අර්බුදය විසඳන්න බෑ මේ ඇතැම් නිලධාරීන් එක්ක. මේ නිලධාරීන් මේ ඇස්සේ තාමත් තම තමන්ගේ පුජ්‍යලික ගණදෙනු ඒ වගේම ගැටලු ඇති කිරීම කරනවා. මේ අය ඔක්කොම වගේ රාජපක්ෂවරු විසින් පත් කරපු අමාත්‍යාංශ ලේකම්වරු, ඒ වගේම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ඉන්නේ. විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා ඉවත් කිරීම සුබවාදී දෙයක්. නමුත් අනික් අමාත්‍යාංශවලත් දූෂණයට බරව කටයුතු කරපු, ඒ වගේම අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරපු පිරිස් ඉවත් කරන්න ඕනේ. ඉවත් කළා සුදුසු රට පිළිගත්ත මධ්‍යස්ථ මේ අර්බුදයට මුහුණ දිය හැකි නිලධාරීන් පිරිසක් පත් කරගන්න ඕනේ. අද මේ රටට අමතකයි ආචාර්ය පී.බී. ජයසුන්දර මේ රටට කරපු ව්‍යසනය. අද මේ රටට අමතකයි අජිත් නිවාඩ් කබ්‍රාල් මේ රටට කරපු ව්‍යසනය. අද මේ රටට අමතකයි පසුගිය අවුරුදු දෙකමාර තුල සජිත් ආටිගල මුදල් ලේකම්වරයා කළ ව්‍යසනය. අද මේ රටට අමතකයි මහජන මහ බැංකුවේ අධිපති ධූරයේ දරමින් කටයුතු කරපු පිරිස් වලට සහාය දුන්නේ මූල්‍ය මණ්ඩලය ගත්ත මෝඩ අමඤෝන්න තීරණ නිසා රටේ ජනතාවට වෙච්ච ව්‍යසනය. ඒ වගේම දැනටමත් මේ රාජ්‍ය බැංකු ඒ වගේම වැදගත් රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් සම්බන්ධයෙන් බලගතු ප්‍රශ්න තියෙනවා. ඒ නිසා වෘත්තීයමය වශයෙන් පිළිගත් මධ්‍යස්ථ පිරිසක් අපි විශ්වාස කරනවා ඔය වර්තමාන මහ බැංකුව අධිපතිවරයා, ඒ වගේම වර්තමාන භාණ්ඩාගාර ලේකම්වරයා එවැනි පුජ්‍යලයෝ කියලා අන්න එවැනි පුජ්‍යලින් පිරිසක් පත් කර ගැනීම
ඉතා අවශ්‍යයි. ඒකයි අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් යනුවෙන් අදහස් කරන්නේ. නැතුව බැසිල් රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂගේ ගෝලබාලයෝ ටිකක් පහළ පාලන බලය ගෙනියන ගමන් උඩින් අමාත්‍යාංශ පිහිටෙව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ මූලික කරුණු තුන ප්‍රතිපත්ති සභාවක් ඇති කරන්න පක්ෂ නායකින්ගේ ඊළඟට පාර්ලිමේන්තු මන්ත්‍රීලා 224ටම මේ ආණ්ඩු ක්‍රමයට සම්බන්ධ වෙන්න, අමාත්‍යාංශ ක්‍රමයට සම්බන්ධ වෙන්න, විධායක කාරක සභා ක්‍රමය බලවත් කරන්න, ඒ වගේම සියලු දෙනාට පිළිගත හැකි ස්වාධීන වැදගත් වෘත්තීය පිරිසක් අමාත්‍යාංශවල ලේකම් ධූරවලට හා ඒ වගේම විශේෂයෙන්ම මේ අර්බුදයට ලක් වෙලා තිබෙන ආයතනවලට පත් කරන්න මහ බැංකුව අධිපතිවරයා වැනි රට පිළිගත් පිරිසක් එතෙන්ට පත් කරන්න කියන ඉල්ලීම අපි කරනවා. එතකොට තමයි ඒක සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙන්නේ. එතකොට තමයි ඒක අරගල භූමියට පණිවිඩයක් වෙන්නේ. එතකොට තමයි ඒක ජාත්‍යන්තර ප්‍රජාවට ලංකාව ගැන විශ්වාසය ඇති කරන පණිවිඩයක් වෙන්නේ. ඒ වගේම අපි යෝජනා කළා දෙවෙනි වැදගත් දේ සර්වපාක්ෂික ආණ්ඩුව වගේම අන්තර්කාලීන ආණ්ඩුවක්. අන්තර්කාලීන ආණ්ඩුවක් කියන්නේ මොකක්ද? අන්තර්කාලීන ආණ්ඩුවක් කියන්නේ අර 2015 ඇති කළා වගේ නිශ්චිත කාලසටහනකට අනුව ක්‍රියා කළා. ඊට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හරින තෙක් ඒ වගකීම දරන ආණ්ඩුවකට තමයි අන්තර්කාලීන ආණ්ඩුවක් කියන්නේ. ඒ අර දින 100 වැඩපිළිවෙල ඉදිරිපත් කරපු ආණ්ඩුව වගේ. එවැනි ආණ්ඩුවක් නෙවෙයි දැන් මේ පවතින ආණ්ඩුව. මෙහි නිශ්චිත කාලසටහනක් නැහැ. මොනවද කරන්න කියලා නැහැ. කවදාද පාර්ලිමේන්තුව විසිරුවන්නේ කියලා නැහැ. ජනාධිපතිවරයා සම්බන්ධ ගන්න තීරණය පිළිබඳ බොහොම බලගතු අපැහැදිලිතාවයක් තියෙනවා. ඉතින් එතෙන්දී මේ මාර්ගසිතියම මේ ඉදිරි මාස කිහිපයේ මාර්ගසිතියම ඉතා අවශ්‍යයි. අපි නැවතත් තදින් අවධාරණය කරනවා ජූනි මාසේ මුල සතියේ පාර්ලිමේන්තුව ආරම්භ කරනකොට 21 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි අමාත්‍ය මණ්ඩල තීරණයක් හැටියට නීතිපතිවරයාගේ ඒ වගේම නීති කෙටුම්පත් අංශයේත් අනුමැතිය ඇතුව ඒක කළ යුතුයි. එය වහාම කළ යුතුයි. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභා අධිකරණයේ ස්වාධීනත්වය, පොලිසියේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, ඒ වගේම දූෂණය වැළැක්වීම සඳහා තියෙන ප්‍රතිපාදනවල තියෙන බලගතු ප්‍රතිපාදන, ඒ වගේම මැතිවරණ විශේෂයෙන්ම මැතිවරණවලදී ඒ පක්ෂවලට අපේක්ෂකයින්ට වියදම් කළ හැකි ආකාර පිළිබඳව ව්‍යාජ ප්‍රවෘත්ති පළ කරමින් තවත් අපේක්ෂකයින්ට හානි කරවන්න, ඇතැම් අපේක්ෂකයින් දිනවන්න, ඇතැම් පක්ෂ දිනවන්න මාධ්‍ය පියවර ගන්නකොට ඒවා පාලනය කිරීමට ඒ බලගතු ස්වාධීන මැතිවරණ කොමිසමකට බලතල සහිත වෙනසක් අපි කරන්න ඕන. ඒක මේ රටට දැන් අත්‍යවශ්‍යයි. එතකොට තමයි පිරිසිදු දේශපාලඥ පිරිසක් අපිට බිහි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම විදේශ රටවල් වල විදේශීය පුරවැසියන්ට ලංකාවේ දුර දරන්න අග්‍රාමාත්‍ය දුර වේවා, ජනාධිපති දුර වේවා, පාර්ලිමේන්තු මන්ත්‍රී දුර වේවා, ඒ තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕන. ඒක මේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඉලක්ක කරගත්ත කාරණයක් නෙමෙයි. රටක මූලික සුදුසුකමක්. රටක පුරවැසියෙක් නොවන කෙනෙකුට වෙන රටක පුරවැසියෙකුට රටක දූරබාර දෙන්න පුළුවන්ද? ඉතින් ඒක ඊටාත්ම බරපතල ප්‍රශ්නයක්. ඒක මූලික කාරණයක් මේ රටේ. ඒක අපි නැවත ඇති කරගත යුතුයි. ඒ 21 වෙනි සංශෝධනය සහ ඒ අදාළ මාර්ගසිතියම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඒ ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ යුතුයි. එවැනි තත්ත්වයක් තුල අපි ඊටාම පැහැදිලිව කියනවා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපට ලබා දෙන ඕනෑම වගකීමක් විධිමත් සර්වපාක්ෂික ආණ්ඩුවක් තුල, විධිමත් අන්තර්කාලීන ආණ්ඩුවක් තුල ඔය කියන කොන්දේසි සැපිරෙන තත්ත්වයන් තුල අපි ක්‍රියා කිරීමට සූදානම් බව. මේ වෙනකොට මේ අමාත්‍යවරු පස්කින් සම්බන්ධයෙන් 25 දක්වා යනවා කියලා මේක තවදුරටත් වැඩි දෙයක්ද මේ වකවානුවේ පවතින මේ මුස්කල ආර්ථික මට්ටමත් එක්ක මේක කොහොම ගැලපෙන්නේ? මෙහෙමයි මම අපිත් හිතන්නේ 25ක් අරයා මෙයා මේ සන්තුෂ්ත කිරීම සඳහා කළ යුතුයි කියලා. වැඩියෙන්ම අපි 20 දෙනෙක්ගෙන් යුතු අමාත්‍ය දූරපත් කරන්න ඕනේ. ඒ අමාත්‍ය දූරපත් කරද්දී ඒකේ පූර්ව කොන්දේසියක් තමයි පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු. අර മന്ത്രി 224ටම සහභාගී වෙන්න පුළුවන් අධීක්ෂණ කමිටු ව්‍යුහය බලාත්මක කරන්න ඕනේ. එහෙම නැතුව තනි අමති කෙනෙකුට ඒක කරන්න දුන්නයි කියලා දැන් මේ රට ඒක පිළිගන්නේ නැහැ. මේ රටේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ නිලධාරීන් මණ්ඩල වෙනස් කළ යුතුයි. ඒ වගේම මේ අමාත්‍යාංශවල කරන කාර්යභාරය පිළිබඳව දැන් මේ ලොකු අර්බුදයකනේ අපි ඉන්නේ. ඒ සඳහා වෙච්ච වැදගත් විධිමත් භාවයක් අවශ්‍යයි. දැන් මම හොඳ උදාහරණයක් කියන්නම්. මේ හිතුවක්කාර වැඩ. දැන් අපේ ගෑස් සමාගමේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තීරණය කළා
කුණාටු සහගත තත්ත්වයක් දවස් 5ක් තියෙනවා. ඒක නිසා ලොරි වලින් ගෑස් අදින්න. ගෑස් ටැංකිය 40 ලක්ෂයක හිඟයක් තියෙනවා. 50000ක් 80000ක් දෙන්න. පැය 12යි වැඩ කරන්න. එතකොට මේ තනි පුජ්‍යලයකට පුළුවන් ද මේ වගේ තීරණ ගන්න. ඔහු කෝප් සභාවට ආවට පස්සේ ඔහුට අපි නිර්දේශ කළා අඩුම තරමේ ඔබට ගෑස් සපයන්න බැරි නම් ඒක ඔහුගේ වරදක්ම නෙවෙයි. රටේ විදේශ මුදල් සංචිත නොමැතිවීම පිළිබඳ තියෙන වරදක්. මෙවැනි තීරණ ගැනීමේදී ඒ පිළිබඳව කටයුතු කරන්න. පැය දෙකයි මුහුද මේ රළු භාවය අඩු වෙන්න ඕනේ ඔය නැවට ඔය මේ සම්බන්ධය ඇති කරන්න නල පද්ධතිය. ඒතර ඒ වෙනුවට අර තීරණේ ගන්න ඒ වගේම පැය 12ක් පමණක් වැඩ කරන්නත් මේ වගේ අසීරු අවස්ථාවක ගෑස් ටැංකි පිරවීමට ඒක අපිට පිළිගන්න පුළුවන් තත්වයක් නෙවෙයි. ඒ වගේම අපි දැක්කා ගෑස් ගෙන්වීම සම්බන්ධයෙන් බොහොම ඒ කියන්නේ උදාහරණයකට අර අපි කියනවා ටර්ම් ටෙන්ඩර් එක කියලා දිගු කාලීන සැපයුම පෙබරවාරි මාසේ අවසන් වෙනවා ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ තමයි ඒකට අවශ්‍ය ටෙන්ඩර් පටිපාටිය ගේන්න ඕනේ. ඒ ටෙන්ඩර් පටිපාටිය ගෙනල්ලා නැහැ. ඔක්තෝබර් මාසේ ඉඳන්ම කරලා නැහැ. ඉතින් ඒකට මේ නිලධාරීන් සම්බන්ධයෙන් මොකද්ද ගන්න පියවර? ඊළඟට ඒ වර්තමාන සභාපතිවරයා නෙමෙයි කලින් හිටපු සභාපතිවරු ඒක කළා නැහැ. ඊළඟට අපිට තිබෙන වාර්තානුව ඔවුන් සතුව තිබිච්ච ඩොලර් මිලියන 50ක් ඔවුන් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කරවල දාලා ලංකා බැංකුව හරහා දැන් ඒක ගන්න බැරුව ඉන්නවා. ඒතකොට ඒ ඩොලර් මිලියන 50 තිබුණා නම් අද මේ ගෑස් ඔය එළියේ දින නැව් ඔක්කොම වගේ අපිට මිලදී ගන්න පුළුවන්. මේ ගෑස් නැවක් ගන්න ඩොලර් මිලියන 5ක් 6ක් නැතුව තමයි මේ රට වටේ හිඟමනේ යන්නේ අපි. ඉතින් ඒ නිසා මේ සභාපතිවරු දේශපාලන පත්වීම ඉතා පැහැදිලිව ඒ තම තමන්ට ඕන තීරණ ගන්නවා. ඉතින් ඔහුට අපි උපදේශයක් දුන්න කෝප් සභාව ඇප් එකක් හදලා දාන්න ඒ තැන්වල ගෑස් ගන්න එන පාරිභෝගිකයව ලියාපදිංචි කරලා ඔහුට ගෑස් ගන්න පුළුවන් දිනය ඔහුට දැනුම් දෙන්න පාරවල මිනිස්සු රස්තිය අඩු කරන්න එපා කියලා. ඔහු ඒ අනුව ක්‍රියා කරලා තියෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. මම කියන්නේ මේ වගේ තව දහස් ගාණක් මේ ප්‍රශ්න විසඳ ගන්න. ඔය පාරවල තියෙන තෙල් පෝලිං විසඳ ගන්න. විදුලි බල අර්බුදය විසඳ ගන්න. මෙවැනි සාමූහික ප්‍රයත්නයකට පුළුවන්. මේකට අපිට පුළුවන් විශේෂඥයොත් කැඳවන්න මේ සභාවලට. මම මේ කිව්වේ කෝප් එකෙන් විතරක් සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් ඒ නිසා අපිට පුළුවන් ඒවට අලුත් අදහස් අලුත් යෝජනා ලබා දෙන්න. ඉතින් ඒ අනුව අපිට මේ තියෙන තත්ත්වයෙන්වත් අඩු ගන්න මේ පෝලිං වල මිනිස්සු දුක් විඳ කෝපයටපත් වෙවි දහ දුක් විඳින එකෙන් යම් ආකාරයකට තෙල් නැති වුණත් යම් පෝලිං සහනයක් ඇති කර ගැනීමට මේ තියෙන තාක්ෂණය භාවිතා කරන්න. ඉතින් ඒක ගැන අපිට යෝජනා ගොඩක් ගේන්න පුළුවන්. හැබැයි මේ දේශපාලන පත්වීම් ලබා දීලා තියෙන ඔය ප්‍රධාන ආයතන වල ඉන්න සභාපතිලට නම් ඒක කරන්න බෑ. ලංකා බැංකුවේ සභාපතිට, මහජන බැංකුවේ සභාපතිට, ජාතික ඉතිරි කිරීම බැංකුවේ සභාපතිට, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිට, කණ්ඩේ නීතිගත සංස්ථාවේ සභාපතිට, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිට, ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිට මේ අයට මේක කරන දේශපාලන පත්වීම්. මේවා රාජපක්ෂ පත්වීම්. මේ වෙනුවට ජනතාවගේ පත්වීම් කරන්න ඕනේ. මේවා දරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. වෘත්තීයවේදීන් ඉන්නවා. මේගොල්ලෝ සමාජ වෘත්තීයවේදී කුසුසුකම් ඇති. නමුත් මේගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම රාජපක්ෂ පත්වීම්. මේ කබ්‍රාල් පන්නේ පත්වීම්. මේ කබ්‍රාල් පන්නේ පත්වීම් වලට මේ රටේ මේ අර්බුදය විසඳන්න බෑ. ඒකට ස්වාධීන විධිමත් විනයගරුක පිරිස් පත් කරන්න. නෑ අපි ඒ ගැන ඒ කෝප් සභාවේ සාකච්ඡා කරගෙන යනවා. ඒගොල්ලන්ට අපි ලංකා බැංකුවට දැන් ලංකා බැංකුව අපි මේ සතියේ කැඳවනවා. අපි බලනවා මේ ඒවට විසඳුම් හොයන්නේ. ඒ සභාපතිතුමා ඒ සඳහා චරිතහේරත් මහාචාර්යතුමා ඇතුළු අපේ කණ්ඩායම ක්‍රියා කරගෙන යනවා. අපි සාමූහිකව පක්ෂ විපක්ෂ ભેදෙන් තොරව ඇත්ත වශයෙන්ම. 9 වෙනිදා සිදුවීම සම්බන්ධයෙන් මේ වෙනකොට දැන් තාම අතරම ගෙමින් කරන්නේ මේ සුළු වශයෙන් කරන්නේ මේ ඒ වගේ මේ ආල්මස්ල වගේ අය කරන්නේ මහා පරිමාණයෙන් එකක් කරන්නේ. ඒ වගේ මේ වෙනකොට ඇතිලා දිනවා පොලිස්පතිතුමා නියෝජ්‍ය පොලිස්පතිතුමා අතර ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. මේ වගේ දේවල් ඇති වෙන්නේ ඇයි මේ වගේ දේවල් ඉදිරියට නොවෙන්න අපිට කරන්නේ ඒක තමයි අපි යෝජනා කරේ ස්වාධීන පොලිසියක් ඇති කරන්න ඕන. මේ වික්‍රමරත්න පොලිස්පතිතුමා පොලිසියට ඉතාමත්ම අවමානාත්මක විදිහේ තත්ත්වයක් ඇති කළේ. දේශබන්දු මහත්මයා කියන්නේ පොලිස් නිලධාරියෙක් නෙවෙයි. රාජපක්ෂලා එකම ජාවාරම් කල්ලියක සමාජිකයෙක්. ඒ නිසා ඔවුන්ට මේ රටේ මේ පොලිසිය මෙහෙවන්න බෑ. පොලිසිය ස්වාධීන ආයතනයකට කරන්න ඕන ස්වාධීනත්වයේ පවත්වාගෙන යනවා. අර ඊළඟකෝන් මහත්තයා පන්නේ පොලිස් නිලධාරීන් තමයි අපිට ඕනේ. මේ වගේ මේ දේශපාලන හෙන්චයියෝවත් ජාවාරම්කාර කල්ලිවත් නෙවෙයි. ඒ නිසා මේ ඔය පහුගිය කාලේ කොළඹ අපරාධ පරීක්ෂණාංශයේ CCD එක පෑලියගොඩ අපරාධාංශයේ ඒ වගේම රහස් පොලිසිය මේවා වැඩ කළේ දේශපාලන වශයෙන්. මේවා ඉන්න නිලධාරීන් වැඩ කළේ එහෙමයි. දඩයන් කරන්න මිනිස්සුන්ව. ඝාතන කළා. ඒ වගේම කප්පම් ගත්තා. මේවා කවුරුත් දන්න කාරණා. ඒක නිසා මේ මම බොහොම පැහැදිලිව කියනවා මේවා දැන් ඕන අපට අර ඉලංගකෝන් මහත්තයා වගේ ඍජු කොන්දක් තියෙන වැදගත් පොලිස් නිලධාරීන් ඉන්නවා මේ පොලිසිය.
අන්නේ අයව පත් කරන්න පොලිසිය ස්වාධීන කරන්න ඕන. පොලිස්පතිවරයා ඇතුළු මේ නිලධාරීන් පත් කිරීම උසස් වීම අඩුම තරමින් SSP ගෙන් උඩහට මේවා ස්වාධීනව පත් කරන්න පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඒකට 21 වෙනි සංශෝධනය ගෙනල්ලා පොලිසිය ස්වාධීන කරන්න ඕනේ. ඒ වගේම 9 වෙනිදා අපරාධය මෙහෙවපු මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ සියලු දෙනා සම්බන්ධයෙන් මේ නිකන් ප්‍රකාශ සටහන් කරගෙන හරියන්නේ නැහැ. පොඩි මිනිස්සු ඔබ කිව්වා වගේම පොඩි හාල් මැස්ස තුන් දෙනෙකුට දඬුවම් දීලා හරියන්නේ නැහැ. නිශ්චිත දඬුවම් ලබා දෙන්න ඕනේ. ඒ වගේම മന്ത്രിතුමාලාගේ නිවාස ගිනි තැබීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් අපරාධයක්. එයාට දඬුවම් දෙන්න ඕනේ. හැබැයි ඒ මුවාවෙන් මේ අරගල භූමියේ තැන් තැන් වල ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාකාරීන් දඩයන් කිරීම අපි තරේ හෙලා දකින්න විතරක් නෙවෙයි ඒකට එරෙහිව ක්‍රියා කරනවා. මෙතෙක් පත් කළ දින අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඔබතුමාලාගේ මතය මොකක්ද? අමාත්‍යවරු පුජ්‍යලෝක අපි විවේචනය කරන්නේ නැහැ. හැම කෙනාටම අපි සුබපතනවා. නමුත් ඒ අමාත්‍ය දුර පත් කළ යුතු තිබුණේ අර මම කලින් සඳහන් කරපු සර්වපාක්ෂික ආණ්ඩුවක එකඟතාවයක් ඇතුව අන්තර්කාලීන ආණ්ඩුවක එවැනි මාර්ගසිතියමක් ඇතුව තමයි ඒ කළ යුතු තිබුණේ. ඒ විශේෂයෙන් විජේදාස රාජපක්ෂ මහත්තයාට අපි දැක්ක පහුගිය කාලේදී චෝදනාවන් තිබුණා. ඔය මේ සිද්ධි යම් සිද්ධි සම්බන්ධයෙන් මේ එවන්ගා සිද්ධි සම්බන්ධයෙන් වගේ තමයි එතුමාට තමයි මේ අධිකරණය බාර දීලා තියෙන්නේ. ඉතින් ඒක තමයි එවැනි පත්වීම් කීපයක් පිළිබඳ ජනතාවට විශාල වශයෙන්ම මේ පොලිස් ඇමති සම්බන්ධයෙන් අධිකරණ ඇමති සම්බන්ධයෙන් තවත් ඇමතුරු සම්බන්ධයෙන් මහජනයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න එකක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ අය උනත් කමක් නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවක එකඟතාවයකින් ආවනම්. දැන් විජේදාස රාජපක්ෂ මැතිතුමාට ලොකු වගකීමක් තියෙනවා මේ 21 වෙනි සංශෝධනයේ වහාම ඔහු කතා කරපු ආකාරයට ජූනි මාසේ 7 වෙනිදා පාර්ලිමේන්තුව ආරම්භ වුණාම මේ සතියේ ඒ ගෙනල්ලා ඒක අනුමත කර ගැනීම සඳහා ක්‍රියා කරා. දැන් මම දැක්ක ඊයේ දවසේ මේ ඉන්දියාවේ ශානාචාර වගේ ලබා දෙන පරීක්ෂා. ඔව්. මේවා මොන ආකාරයකද වෙදී යුක්තිය උතුමා ඉදන ආකාරය? ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා මනෝ ගණේෂන් අපේ മന്ത്രിතුමාට මේ මොනවාද මනෝ ගණේෂන් අමතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා අපි දැක්කා මේ තමිල්නාඩුවේ ආධාර දෙමළ ජනතාවට විතරක් නෙවෙයි දිය යුත්තේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම දිය යුතුයි කියන ඒ යෝජනාව ඉදිරිපත් කළා. ඒ වගේම මේ ආධාර දේශපාලන වශයෙන් නම් බෙදන්න ඉඩ දෙන්න බෑ. අපි ඉන්දියානු තානාපතිතුමාටත් පැහැදිලිවම 43 වෙනි සේනාංකයේ දැනුම් දුන්නා අර බැසිල් රාජපක්ෂ මහත්තයාගේ කාලෙත් කරන්න ගියා ඕක. ඒ කියන්නේ විදේශ රටවලින් ලැබෙන ආධාර දේශපාලන වශයෙන් බෙදා හරින්න. ඒකට ඉඩ දෙන්න බෑ. අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුයි. දේශපාලන වශයෙන් මේවා බෙදා හරින්න ක්‍රියා කිරීමට අපි තරේම විරුද්ධයි. ඒක පාර්ලිමේන්තු කමිටුවක් මගින් අධීක්ෂණය කළ යුතුයි. මොකද ඒවා ජනතාවගේ ආධාරයේ රටවල් වල ලැබෙන. ඒක කියන්න ඕනේ. ඒ වගේ මේ මම අපි කියන්නේ මම മന്ത്രിවරයෙක් හැටියට මේ මම පළ කර අදහස් මගේ තනි අදහස් නෙවෙයි. මේවා ක්‍රියාත්මක වෙනවා නම් වැදගත් විපක්ෂයේ ඉන්න ආණ්ඩුවේ ඉන්න තව වැදගත් විශාල පිරිසක් තමන්ගේ ශ්‍රමය ධනය කාලය මේ රට වෙනුවෙන් මේ ජනතාව මේ අර්බුදයෙන් මුදා ගැනීම වෙනුවෙන් පූර්ණ කාලිකව කැප කරන්න සූදානම් බව මම බොහොම වගකීමෙන් කියනවා. අපේ ආණ්ඩුවේ ත්‍රිපක්ෂයේත් ඉන්න മന്ത്രിවරු විශාල පිරිසක් ඒකට දැන් එකතු වෙලා ඉන්න අර මම කියන මේ අපි මේ යෝජනා කරන මේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව ඒකේ වචනේ පදානුගත අර්ථයෙන්ම ඒ ආණ්ඩුව බිහි වෙනවා. රණතුංග මෙතුමා කියලා තියෙනවා මේ UD එකේ ඉඩම් වගා කරන්න ගන්න ඕනේ කියලා මේ ඒ පිළිබඳව තුමාගේ අදහස මොකක්ද මේ UD එකේ? මේමයි UD එකට තියෙන්නේ ඉඩම් UD ඉඩම් කියලා තියෙන්නේ නාගරික සංවර්ධනය සඳහා වෙන් කරන ලද ඉඩම්. ඒ නාගරික සංවර්ධනය සඳහා වෙන් කරන ඉඩම් නාගරික සංවර්ධනයට වැඩ කරන්න ඕනේ රටේ ඉඩම් මේ තියෙනවා. ඇත්තටම රටේ ඉඩම් වලින් අපේ අද තියෙන වගා කරන්න පුළුවන් ඉඩම් විශාල ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම තියෙනවා. තුනෙන් එකක් විතර රටේ ඉඩම් වලින් වගා බිම් වලට තමයි යට වෙලා තියෙන්නේ. ඒ වගේම අපි යෝජනා කරන්නේ මේ UDA ඉඩම් නෙවෙයි පාසල් භූමි හමුදා කඳවුරු වගේම ගෙවතු 20 ලක්ෂයක් මේ රටේ ඇති කරන්න ඕනේ ආහාර අර්බුදයෙන් ගැලවෙන්න. නැත්තම් තව මාසයක් හමාරක් ඇතුළත ආහාර ඉල්ලලා රටේ කැරැල්ලක් ඇති වෙනවා. හැමෝම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බනිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ දුගිය හුරන් කන එකක් කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී කියලා තියෙනවා ලංකාව ඇතුළු මේ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන රටවල් වලට මේ දුගියන් රැක ගැනීම සඳහා ආහාරත් ඉන්ධනත් යම්කිසි සහනාධාර ක්‍රමයකට ලබා දෙන්න ඕනේ. ඒ වගේ නිෂ්පාදනය කුළු ගන්නන්න කටයුතු කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ ගෙවතු වර්ධනය පාසල් වල ඒ වගේම කඳවුරු වැනි තැන් වල මිසක් මේ නාගරික සංවර්ධනයේ තියෙන ඉඩම් කුෂිකර්ම භූමි බවට පත් කරන්න බෑ. හැබැයි එකක් අපි කියන්නම් අපේ කාලේ අපට පුළුවන්කම තිබුණා ওই නාගරික සංවර්ධන ඉඩම්
හොඳ සංවර්ධන යෝජනා ක්‍රම වලට හොඳ ආයෝජන වලට යොමු කරන්න. මේ ආණ්ඩුව ආපු දවසින් නම් බැලුවා ඊටාම වැදගත් ඉඩම් එවැනි ආයෝජන වලට යොමු කරන්න. හැබැයි ලංකාවට එකම ආයෝජකයෙක්වත් ආවේ නැහැ. අඩුතරමින් හිල්ටන් හෝටලේවත් ගන්න කෙනෙක් නැහැ දැන් අවුරුදු 2කමාරක් තිස්සේ.